හාලෙලුයා. අපි බලන්න යනවා ශුද්ධ වූ යොහාන් නෑ දෙවෙනි යොහාන් 6. ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන් ගැනීමේ සිට ඇසූ ලෙස ප්‍රේමෙහි හැසිරීමය. එතකොට මේ නුඹලා කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ටයි මේ වචනේ කතා කරන්නේ. අද දෙවියන් වහන්සේගේ දරුවන්ට ප්‍රේමය තිබෙනවාද නැද්ද? ස්වාමීන් වහන්සේගේ දරුවන්ට ප්‍රේමය තියෙනවා. ඇත්තටම තියෙනවා. හැබැයි යේසුදාමයන් වහන්සේගෙන් පිරුණු දරුවන්ටද නැති දරුවන්ටද? යේසුදාමයන් වහන්සේගේ පිරුණු දරුවන්ටත් ප්‍රේමය තියෙනවා. යේසුදාමයන් වහන්සේගෙන් පිරුණු නැති දරුවන්ටත් ප්‍රේමය තියෙනවා. මොකද ප්‍රේමය කිව්වහම මේ අගාපේ ප්‍රේමය ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු ප්‍රේමය. ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු ප්‍රේමය තුල වෛරය, කුහකකම, ඊර්ෂ්‍යාව, පරිගැනීම, තිත්තකම, වල්කම නැහැ. නමුත් මිනිස්සෙකින් එන මිනිස්සෙක්ගේ තුල තියෙන ප්‍රේමය තියෙනවා, වල්කම, ඊර්ෂ්‍යාව තියෙනවා, වෛරය, ක්‍රෝධය තියෙනවා, පරිගැනීම තියෙනවා, මැරීම තියෙනවා, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම, කොඩිමින හුනියම් බන්ධන මේ කාරණා මිනිස්සෙක්ගේ ප්‍රේමය තුල තියෙනවා. ඉතින් දෛව දරුවන්ගේ තුල මේවා තිබෙන්න බෑ දරුවනේ. මේක මම මේ ලස්සනත් මේ බයිබල් පදේම කතා කරුවා. නමුත් ස්වාමීන් වහන්සේ මට මඟ පෙන්නපු නිසා මම මේ වචනේ කතා කරනවා. අද බොහෝ කිතුනුවට දෙවියන් වහන්සේගේ ප්‍රේමය හීන වෙලා ගොසින් තියෙනවා. ප්‍රේමය නැතුව තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? දරුවනේ ප්‍රේමය නැති වෙන්නේ නම් ස්වාමීන් වහන්සේගේ බලය ලැබුණාම, ස්වාමීන් වහන්සේගේ හස්තය දෙවියන් වහන්සේගේ දරුවන්ට ලැබුණාම මේ දේව දරුවෝ ටිකක් උඩඟු වෙන්න බලනවා. එක දේවල් එනවා බලය ලැබුණාට පස්සේ. ඉතින් එතකොට අර හිටපු තැන අමතක වෙනවා. ඒකනේ ස්වාමීන් වහන්සේ දෙවියන් යේසුස් වහන්සේ කියන්නේ අර ඇඳත් එක්ක ආපු රෝගියාට කියන්නේ නුඹේ යහන රැගෙන යන්න. මොකද නැවත වතාවක් එතනට වැඩෙන්න ඉඩ තියෙනවා. මොකද මිනිස්සෙකුට දෙවියන් වහන්සේ තුලට ආවට පස්සේ මේ දේවල් ලැබුණාට පස්සේ අර දුකින් හිටපු තත්ත්වය අර මිනිස්සෙක් වගේ හිටපු තත්ත්වය අමතක වෙලා මහා උඩඟුකමක් ඉදිරියට එනවා. ඉතින් මේ දේවල් එන්න හොඳ නැහැ. ඒක මමත්වය මේ දේවල් වෙන්න හොඳ නැහැ. මොකද ස්වාමින් වහන්සේව ලබන්න ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න අපි නිහතමානී වෙන්න ඕන, අපි බැගහැපත් වෙන්න ඕන, අපි කාරුණික වෙන්න ඕන. නැත්තම් අපිට මොනවා වේද කියලා කියන්න බෑ. ඉතින් දේවදරුවනේ ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමයි. උන්වහන්සේගේ ආඥා මුළු බයිබලයේ පුරාවටම තියෙනවානේ. උප්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වාම කියාවගෙන ගියොත් ස්වාමීන් වහන්සේගේ ආඥා තමයි තියෙන්නේ ප්‍රේමයත් එක්කම. ස්වාමීන් වහන්සේගේ ආඥාවල් අමාරු නෑ. ස්වාමීන් වහන්සේගේ ආඥාවල් මොනවාද? දසපනතේ තියෙන්නේ අමාරු දේවල් නෙමෙයිනේ. ස්වාමීන් වහන්සේ දසපනතක් දීලා තිනා 50 උඩ. ඒ 50 අමාරු දේවල් නෑ. සපත ආරක්ෂා කරගන්න කියලා තියෙනවා. දෙමව්පියන්ට සංග්‍රහ කරන්න කියලා තියෙනවා. නේ? ඉරුදින් ණය මංගලදී නිවාඩු වළංගු කරන්න කියලා, අන්නස්තු ආශා කරන්න එපා කියලා තියෙනවා. සොරකම් කරන්න එපා, මිනී මරන්න එපා, කාම මිත්‍යාචාරය ඕනේ මේ හොරකම් කරන්න බෑ, බොරු කියන්න බෑ නේ. මව්පියන්ට සංග්‍රහ කරන්න ඕන. මේ දේවල් ලේසි. ස්වාමීන් වහන්සේ අමාරු දේවල් කිසිම තැනක කියලා නෑ මේ ආඥා ලෙස. හරි ලේසි දේවල් කියලා තියෙන්නේ. නේද? දැන් මිනිස්සෙගේ ආඥා ගත්තොත් එහෙම බලන්න. මිනිස්සෙගේ ආඥා කියන්නේ දැන් අපි ගෙවල් දෙකක් ගත්තොත් අල්ල පිටින් මේ වැටේ අර මිනිස්සයා අපිට මොකක් හරි දෙයක් අපිට දෙන්නේ ඒ මිනිස්සයා දෙයක් බලාපොරොත්තු වෙලා නේ. අපි දෙයක් ඒ මිනිස්සයා අපි හෝ දෙයක් දෙනවා දෙන්නේ අපි ඒ මිනිස්සයාගෙන් දෙයක් බලාපොරොත්තුව නේ. නැත්තම් ඒ මිනිස්සයා උදව් කරන්නේ නැහැ තව උදව්වක් නැතුව නේ. ඒ මිනිස්සයාට වාසිනම් විතරයි උදව් කරන්නේ නේද? අද ගොඩාක් දුරට එහෙම තමයි වෙන්නේ. දාහනයක් දුන්නත් දැන් දානවල දෙන එක ස්වාමීන් වහන්සේ තුල ඇත්තටම හොඳයි. නැති බැරි මිනිස්සෙකුට දානයක් දෙන එක, නැති බැරි මිනිස්සෙකුට කන්න වේලක් දෙන එක ඇත්තටම හොඳයි. හැබැයි ඉතින් අද ඒක දෙන්නෙත් මිනිස්සේ ගෞරව නම්බුනාම ලබන්න. ඉතින් ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුල ඔය ගරු නම්බුනාම නැහැ.
ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය හරි ස්ථිරයි. ඒ ප්‍රේමය හරි විශාලයි. ඒ ප්‍රේමය හරි නිදහස්. දේවදරුණී ස්වාමීන් වහන්සේ අපිට දීපු මේ ප්‍රේමය නිදහස් වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය විතරයි. එහෙම නිදහසකට තියෙන්නේ. අපේ ප්‍රේමය තුල ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය තියෙන ඉඩ තියෙනවා. මොකද අද ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය නැතුව අහිංසක මිනිස්සු දුක් විඳිනවා. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය තමයි ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය හැම කෙනෙක් අතටම යනවා කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිදහස් වෙනවා කියන එකයි. ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ඒ නිවස් වලට ගියාම දෙවියන් වහන්සේගේ ඒ ප්‍රේමය මේ එක නගරයක් පාසා ගියාම දන්නේ නැතු මේ මිනිස්සු සුවපත් වෙනවා. ඒ මිනිස්සුන්ට හිතේ තියෙන බර අඩු වෙනවා. මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ආපුවම මිනිස්සෙගේ බර සැහැල්ලු වෙනවා, බර අඩු වෙනවා නේ. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් තමයි මිනිස්සෙක්ව මේ ගලවගන්නේ නේ. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් තමයි මිනිස්සෙක්ව යහමකට ගන්නෙ. තව මිනිස්සෙක්ගේ තියෙන ප්‍රේමයෙන් කෙනෙක්ව යහමකට ගන්න බෑ. ඒ ප්‍රේමයේ තියෙන්නේ අර මිනිස්සෙක්ගේ තව ප්‍රේමයක් තියෙන්නේ. ඒක අර ජරා විදිහට අර වල්කමට එන ප්‍රේමයක් තමයි මිනිස්සෙක්ගේ තියෙන්නේ. ඒක අද ඔප්පු වෙගෙන යනවා. මේ අපි අහන ප්‍රවෘත්ති වල බලපුවාම ප්‍රේම කරන්න ගිහිල්ලා මිනි මරනවානේ. ඒ ප්‍රේමයේ වැඩි වෙලා අසල්වාසියාගේ බිරිඳට අසල්වාසියාගේ ස්වාම පුරුෂයාට ප්‍රේම කරන්න ගිහිල්ලා මිනිස්සු ජීවිතේ නැති කර ගන්නවා, විනාශ වෙනවා. මේක තමයි ලොකුම දේ දැනට තියෙන්නේ. ඉතින් අනවශ්‍ය දේවල් වලට අත ගහන්න ගිහිල්ලා අනවශ්‍ය දේවල් කරගන්න ගිහිල්ලා ඒ ප්‍රේමයේ වැඩි වෙලා විනාශ වෙලා තියෙනවා. තව පවුලකට උදව් කරන්න ගිහිල්ලා අද මිනිස්සු වෙන ගන්නවා. ඉතින් ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස. මොකද දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඕනට වැඩි කියන්නේ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය තියෙනවා. ප්‍රේමය තුල ධර්මිෂ්ඨකමක් තියෙනවා. ඒ කියන්නේ සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට ගියාම හරි භයානකයි නේද? එතකොට දෙවියන් වහන්සේගේ ප්‍රේමය එතනින් එහාට ගියාම භයානක නෑ. අපේ ප්‍රේමය තමයි එහාට ගියාම භයානක වෙන්නේ. ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුල සීමාවල් තියෙනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුල සීමාවල් තියෙනවා කියන්නේ උදාහරණයකට ගමු. අපි තව කෙනෙකුට අපි කියමු අල්ලපු ගෙදර ස්වාමි පුරුෂයා නැතුව හෝ බිරිඳෝ නැති තැනක ගෙදරකට ගිහිල්ලා උදව් කරපුවාම ඒක බලපානවා වැඩි. ඒක යන්නේ වෙන පැත්තකට. ඉතින් ඒක තමයි අර ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුල තියෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල තියෙන සීමාවල්. ඒ සීමාවල් වල තමයි අපි නතර වෙන්නේ. ඒ සීමාවල් වලට තමයි ස්වාමින් වහන්සේගේ ආඥා කියන්නේ. ඒ ස්වාමින් වහන්සේගේ ආඥා රක්ෂා කරගෙන තමයි උන්වහන්සේගේ දේවල් අපි ප්‍රේමය නිදහස් කරන්න. උන්වහන්සේගේ ප්‍රේමය අපි තුලින් නිදහස් වෙන්න ඕන සීමාවල් ඇතුව. උන්වහන්සේගේ ප්‍රේමය නිදහස් කරන්න උන්වහන්සේට සීමාවල් නැහැ, සීමාවල් අවශ්‍ය නැහැ. උන්වහන්සේ තමයි මැවිල්ල මේ හැම දෙයක්ම උන්වහන්සේගේ. ඒක නිසා උන්වහන්සේට ඕනම අයිතියක් තියනවා කරන්න. මොකද මේ සියල්ල උන්වහන්සේගේ. මේ මැවිල්ල උන්වහන්සේගේ. උන්වහන්සේට ඕන හින්දා මැව්වේ. උන්වහන්සේට ඕන හින්දා මිනිස්සෙක්ව මැව්වේ. නේ? මේ උන්වහන්සේට අවශ්‍ය නිසා මේ දේවල් කළේ. අපිට අවශ්‍ය හින්දා නෙමෙයි. උන්වහන්සේට අවශ්‍යකමක් තිබ්බ පොළොවමවලා ස්වාමීන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා දෙන්න. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ජේසුස් වහන්සේ හරහා දෙන්න ඉස්සර වෙන විදිහකට දුන්නා. මිනිස්සු තුලින් දුන්නා. නමුත් ඒක හරි ගියේ නෑ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය හරි ගියේ නැති නිසා තමයි දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව පොළොවට එවලා උන්වහන්සේගේ රුධිර කන්න කොටගෙන ප්‍රේමය මිනිස්සය තුල නිදහස් කෙරුවේ. විසුද්ධ යෝහන් 3:16 කියනා වගේ. නේ තම පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන්නන් විනාශ නොවේ සදාකාලික ජීවනය ලබන පිණිස කියලා උන්වහන්සේ කියන්නේ. ඉතින් ඒකම තමයි මේ ප්‍රේමේ පනත් වල ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ දරුවනේ. ඉතින් දෙවියන් වහන්සේගේ දරුවන්ට මේ ප්‍රේමය කියන එක වැරදි ලෙසට හරවගෙන වැරදි ආකල්ප ඒකට දාගෙන ගියොත් විනාශ වෙනවා, අතරමඟ නතර වෙනවා. ප්‍රේමය දැන් අපේ
මේ අපිට මේ සුදුසු නැතුව මේ දිගටම අපි ප්‍රේමය කරගෙන කරන්න යරන්න ගියොත් ගෙවල් වලින් ගහන තත්ත්වයටපත් වෙනවා. ප්‍රේමය කියන්නේ සීමාවක් ඇතුව කරන්න ඕන දෙවියන් වහන්සේගේ දරුවෝ වුණාම. පිට මිනිස්සෙන්ට අන්‍යාගමිකයින්ට කොහොම කළත් ඒගොල්ලෝ අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දෙවියන් වහන්සේගේ දරුවන්ටයි මං කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රේමය නිදහස් කරද්දී හරි පරිස්සම් වෙන්න ඕන. ඒ ප්‍රේමය දෙද්දී අල්ලපු මිනිස්සයාට ප්‍රේම කරද්දී අල්ලපු කෙනාට ප්‍රේම කරද්දී විශේෂයෙන් පිරිමියා හෝ ගැහැණිය පරිස්සම් වෙන්න ඕන. මොකද අල්ලපු ගෙදර ස්වාමි පුරුෂයා නැතුව ඉන්න පුළුවන්, බිරිඳ නැතුව ඉන්න පුළුවන්. එතකොට නේද? එතකොට මේ ප්‍රේමය කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඒ අල්ලපු ගෙදර ජෝඩුවක් ඉන්නවා නම් ඒ දෙන්නම ඉද්දි තමයි උදව් කරන්නත් යන්න ඕනේ. ඒකයි. නැත්තම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ ඒ ගෙදර ප්‍රශ්න, ඊට පස්සේ මේ ගෙදර ප්‍රශ්න, ඊට පස්සේ අඩදබර පවුල් විනාශ වෙනවා, කැඩෙනවා. ඉතින් මේ දේවල් වෙන්නේ මේ අනිසි ලෙස ප්‍රේම කරන්න ගිහිල්ලා. ඒකයි ස්වාමින් වහන්සේගේ ප්‍රේමයට සීමාවක් නැහැ. නමුත් අපේ ප්‍රේම වලට සීමාවක් තිබිය යුතුයි. ස්වාමින් වහන්සේගේ ආඥා, ඒ තමයි ස්වාමින් වහන්සේගේ ආඥා කියන්නේ. ප්‍රේමය පරිස්සමින් ප්‍රේම කරන්න ඕන මනුස්සයින්ට. නැත්නම් අපේ මිනිස්සු කොට උඩ යනවා. ඉතින් ඒකයි ස්වාමින් වහන්සේ හැම වෙලාවෙම කියන්නේ දිව්‍යන් වහන්සේගේ දරුවන්ට මේ ප්‍රේමය නම් ආඥා නම් නුඹලා පටන් ගැම්මේ සිට ඇසු ලෙස ප්‍රේමේ හැසිරීමයි. ඉතින් අපි ප්‍රේමේ හැසිරෙන්න ඕන අනිත් මිනිස්සු හැසිරෙන විදියට, මේ ලෝකෙ මිනිස්සු හැසිරෙන විදිය නෙමෙයි. අපිට හැසිරීම රටාවක් තියෙනවා. අපි අඳින පැලින්දන දේ වුණත් අපි තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන විදියට අපි අඳින්න ඕන. විශේෂයෙන් දේව දරුවෝ වුණාම කිතුණු දේව දරුවෝ වුණාම කිතුණු දේව දරුවෝ ඉන්නවා, දියණියෝ ඉන්නවා. ඒ දරුවෝ පරිස්සම් වෙන්න ඕන අඳින විලාසිතා. මොකද තව කෙනෙකුට මේ හැසිරීම ප්‍රේමයේ හැසිරීම. ඉතින් ප්‍රේමයේ හැසිරෙන්න ඕන අපි කොට ඇඳුම් අඳින්න නැතුව දිගට ඇඳගෙන. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ මේ ඒ දරුවන්ට කියන්නේ. මොකද මේවා අපි ස්වාමීන් වහන්සේ තුල උගන්වන්න ඕන. මොකද දෙවියන් වහන්සේගේ ආඥාව නම් ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන් ගැම්මේ සිට ඇසු ලෙස ප්‍රේමයේ හැසිරීමය. 2 යොහන් 6. ඉතින් ප්‍රේමයේ හැසිරෙන්න ඕන හොඳට ඇඳුම් අඳගෙන. දිගට අඳින්න අපි දනිස්සෙන් පල්ලහට ඇඳුම් අඳින්න ඕන. ඒක තමයි ස්වාමින් වහන්සේ කියන්නේ ප්‍රේමයේ හැසිරෙන්න කියලා. එහෙම නොවුනොත් ඒක බලන් ඉන්න කෙනා තමයි ඒකෙන් විනාශ වෙන්නේ. ඉතින් ඒක තමයි අද මේ ස්ත්‍රී දූෂණ වැඩිවීමට එකම හේතුව. අන්න ඒක නිසා මෙව අපි පාලනයක් ඇතුව කරගත්තොත් ස්වාමින් වහන්සේගේ දරුවන්ට මේ ප්‍රේමයේ හැසිරීම අවුලක් වෙන්නේ නැහැ. මොකද ස්වාමින් වහන්සේ හැසිරීම ගැන කියලා කියනවා. ප්‍රේමයේ හැසිරෙන්න ඕන. හැසිරීම අපේ දේව දරුවන්ගේ ඉතා වැදගත් වෙන්න ඕන. හැසිරීම මම මේ නෑ කියන එක නෙමෙයි. හැසිරීම තව තවත් වැඩි වෙන්න ඕන. මොකද අද පල්ලියකට ගියත්, අද කොතනක හරි තැනකට ගියත්, සභාවකට ගියත් අද දකින්න ලැබෙනවා කොටට ඇඳගෙන, ගොඩාක් කොටට ඇඳගෙන එහෙම පලාගෙන. මේ ඒක නෙමෙයි වෙන්න ඕන. ස්වාමින් වහන්සේ තුල වැදගත් විදිහට ලස්සනට අඳින්න ඕන. මොකද ස්වාමි දෙවියන් වහන්සේගේ කාලේ පෞකාරිස්තියෝ හිටියා නැත්තේ නෑ. ඉතින් ඒක නෙමෙයි කියන්නේ. අර ස්වාමින් වහන්සේ තුල බැගහැපැත්ත ඉන්න අපි දැනගන්න ඕන මේ හැසිරීම, මේ ඇඳුම් විලාසිතාවල් නැතුව ස්වාමින් වහන්සේ තුල චාම අඳින්න ඕන. මොකද අද පල්ලිවල ගත්තාම, සභාවල ගත්තාම අද තව කෙනෙකුට ගිහිල්ලා පිටිපස්සෙන් ඉඳ ගන්න විදිහක් නැහැ මේ ඇඳුම් විලාසිතාව නිසා. ඒක ගොඩාක් සිද්ධ වෙන්නේ පිරිවෙන්කින් නෙමෙයි, ගැහණිය පැත්තෙන්. ඉතින් තමුන්ගේ දෙමව්පිය දැනගන්නවා දරුවන්ට ඒ දේවල් ඒ විදිහට උගන්වන්න. මොකද නැත්තම් නුඹලා පටන් ගැම්මේ සිට ඇසු ලෙස ප්‍රේමයේ හැසිරෙන්න හම්බෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ හැසිරීමක් ගැන අපිට විශේෂයෙන් කතා කරනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ කොහොමද මේ ආඥාවට හැටියට හැසිරෙන්නේ කියලා. මොකද දේව දරුවෝ අනිවාර්යෙන් මේ විදිහට හැසිරෙන්න ඕන. මොකද ස්වාමින් වහන්සේගේ මැවීම විනාශ කරන්න හොඳ නැහැ. ඒකයි කිතුණුවාට තියෙන අයිතිය. ඉතින් ඒකයි කියන්නේ 2 යොහන් 6 ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥා නම් නුඹලා පටන් ගැම්මේ සිට ඇසු ලෙස ප්‍රේමයේ හැසිරීමය. ඉතින් දේව දරුවනේ අපි ස්වාමින් වහන්සේ තුල ඒ විදිහට හැසිරෙන්න ඕන නේද? නැත්තම් වෙන්නේ ලොකු විනාශයකට මුල.
ඒක නිසා ප්‍රේමයේ හැසිරෙද්දී අපි ඔබින ලෙස ඇඳුම් අඳින්න ඕන, ඔබින ලෙස පාර ගමන් කරන්න ඕන. මේ හැසිරීමේ ඉතා වැදගත් විදිහට අපේ හැසිරීම තියාගන්න ඕන. කෙනෙක් එක්ක කතා කරද්දී හරි පරිස්සමෙන් කතා කරන්න ඕනනේ. අපේ හොඳ වචන නිදහස් වෙන්න ඕන, නරක වචන ඒවා විනාශ කරලා දාන්න ඕන නේ. ස්වාමින් වහන්සේ තුල ප්‍රේමය පවතින්න ඕන. මේ ප්‍රේමයේ දේවල් තමයි ස්වාමින් වහන්සේ පටන් ගැම්මේ ඉඳන් අපිට කරන්න කියලා තියෙන්නේ. මොකද අද ප්‍රේමය නැති නිසා තමයි මේ පොළොව දූෂිත වෙලා මේ දූෂණ වැඩි වෙගෙන ඉන්නේ. ඒ ප්‍රේමය අනිසි ලෙස ප්‍රේමය අවශ්‍ය නැති තැන්වලදී ප්‍රේම කරන්න ගිහිල්ලා අද මිනිස්සු වැටිලා තියෙනවා, මිනිස්සු ඇනගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඕනම දෙයක් කරද්දී මේ ප්‍රේමය කියන එක මුල් කරගෙන කරන්න ඕන. නැත්තම් දේව දරුවනේ ලොකු විනාශයකට මුහුණ දෙන්න වෙනවා. දැන් අද දකින්න ඇතිනේ මිනිස්සුන්ගේ මේ දෙවියන් වහන්සේගේ දරුවන්ගෙත් ප්‍රේමය අද ටික්ටොක් වලට ඉරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න බෑ. ඒවා වෙන්න බෑ. ඒවා කරන්න බෑ. මොකද දේව දරුවෝ හැටියට දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට දෙවියන් වහන්සේගේ දරුවන්ට මේ දේවල් කරන්න කොහෙත්ම අයිතියක් නෑ කියලා බයිබලයේ ගත්තොත් මුලින්ම පටන් ගැම්මටම තියෙනවා. ඉතින් ඒ වචන බයිබලයේ ඒ වචන බලහත්කාර ලෙස අරගෙන මිනිස්සුන්ට ගහන එක නෙමෙයි ඔන්නේ. අපි ස්වාමින් වහන්සේගේ ප්‍රේමයේ හැසිරීම වැදගත් වෙනවා දේව දරුවෝ හැටියට. නැත්තම් ලুকু විනාශයකට වෙන්න තියනවා දේව දරුවන්ට ඉස්සරහට. දේව දරුවෝ තමයි මේ ලෝකේ පරිස්සම්ම වෙන්න ඕන මිනිස්සුන්ගෙන්, මිනිස්සුන්ගෙන්. මොකද හේතුව ස්වාමින් වහන්සේගේ දරුවන්ට ලুকু ගමනක් යන්න තියෙනවා. අන්‍යාගමිකයෝ වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න තියෙනවා. මේ රට ජාතිය බේර ගන්න තියෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේගේ ප්‍රේමයේ තියෙනවා මේ දේවල් කරන්න. ඉතින් දේව දරුවනේ මේ ප්‍රේමය ආරක්ෂා කරගන්න. මේ දෙවියන් වහන්සේ අපිට දුන්නු ප්‍රේමය වටිනවා. ඒ ප්‍රේමයට අනුව අපි හැසිරෙමු. ඒ ප්‍රේමය ඕනට වැඩි අපි දෙන්න යන්න ඕනේ නැහැ. අපේ විලි වහ ගන්න තමයි ස්වාමින් එදා ආදම් සහයව කරපු වැරද්දට විලි වහගත්තා. නමුත් ඊට පස්සේ ස්වාමින් වහන්සේ සමෙන් හදලා මේ ඇඳුම් දුන්නා. ඉතින් ඒ වගේ ඇඳුම් දුන්නාට පස්සේ ස්වාමීන් වහන්සේ ඇඳුම දුන්නේ අපේ ලස්සනට පේන්න අපිව. කැතට පේන්නේ නෙමෙයි, අපේ විලි උඩින් ඉඳන් පල්ලෙහාටම ස්වාමීන් වහන්සේ වැවුවා. නමුත් අද එහෙම නෙමෙයි. අද ගොඩාක් දුරට බාගෙට ඇඳන් ඉන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. ස්වාමීන් වහන්සේගේ මේ නුඹලා පටන් ගැම්මේ සිට ඇසු ලෙස ප්‍රේමයේ හැසිරීම වැදගත් වෙන්න ඕන. මොකද හැසිරෙද්දී අපි වැඩිහිටියෝ කතා කරන තැන් වලට යන්න හොඳ නෑ. මේ වැඩිහිටියන්ට විරුද්ධව කතා කරන්න හොඳ නෑ. වැඩිහිටියෝ කතා කරන තැන් ඉන්න හොඳ නෑ. වැඩිහිටියොත් ඒ වගේම දරුවෝ ඉස්සරහ අපිට ඒවා කතා කරන්න යන්න හොඳ නෑ. ඉතින් ඒ දේවල් තමයි අද ෆෝන් එකක් ගත්තත් ළමයි විනාශ වෙන දේවල් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒවා අයින් කරලා ස්වාමීන් වහන්සේ දරුවනේ අපිට ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමයි, ආඥා නම් නුඹලා පටන් ගැම්මේ සිට ඇසු ලෙස ප්‍රේමයේ හැසිරීමයි කියන මේ සුද්ධ වචනේ මත ජීවත් වෙන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේගේ අපිට දීලා තියෙන දේවල්, ස්වාමීන් වහන්සේ අපිට දීලා ඉස්සරහට ලැබෙන්න තියෙන දේවල් මේ ඔක්කොම ලැබෙනවා. නැත්නම් අපිට ලොකු පරාජයක් එක්ක දුක් වේදනා, ගාවිනා, ප්‍රශ්න ගැටලු, ලෙඩ දුක් ඉක්මනින් ඒ ඉස්සරහට මේ දේවල් අපි ඉස්සරහට නොකළොත් දැන් මේ ලෝකේ අවසානය වෙන්නවා වෙයිද නැද්ද කියලා ඒක දන්නේ ස්වාමින් වහන්සේම පමණයි. ඉතින් එහෙම ස්වාමින් වහන්සේ කියලා තියෙනවා විනාශයක් ගැන. ඉතින් ඒක නිසා මෙව්වයින් පරිස්සම් වෙන්න දේව දරුවන් හැටියට අපි දැනගන්න ඕන. ඉතින් උන්වහන්සේගේ ප්‍රේමය ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන. උන්වහන්සේගේ ප්‍රේම කරන විදිය, උන්වහන්සේගේ ප්‍රේමය මොකක්ද කියන එක. උන්වහන්සේගේ ප්‍රේමය ඒක තමයි ආඥාවල්. උන්වහන්සේගේ ප්‍රේමය කියන්නේ ආඥාවල්. ඉතින් මේ ආඥාවල් අපි හරියට ආරක්ෂා කළොත්, අපි ඒවා හරියට දෙවියන් වහන්සේ තුල මේ ඒවා අරගෙන අපේ ජීවිතයට හුරු කරගෙන අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය විදිහ නෙමෙයි ස්වාමින් වහන්සේට අවශ්‍ය විදිහට අපේ ජීවිතයට දාගත්තොත් අපිට මේ ප්‍රේමය කියන එක තව කෙනෙකුට දෙන්න ඉච්චර අමාරු වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රේමය දෙන විදිහට තමයි ඒ මිනිස්සයා විනාශ වෙන්නේ. අපි ප්‍රේමය අනිසි විදිහට අපේ පිට මිනිස්සයාට දෙන්න ගියොත් ඒක ලොකු විනාශයක් ඇති වෙනවා දරුවනේ. අපි දැන් කෙනෙක් යාඥා කරන්න ගෙදරකට යන්න උනත් යන්න දෙන්නෙක් එක්ක. නැත්තම් ස්වාමි පුරුෂයා ඉන්න තැන තමයි යාඥාවකට යන්න ඕනේ. තනි ස්වාමියා හෝ තනි පුරුෂයා හෝ ඉන්න ගෙදරකට යන්න බෑ. පුරුෂයෙකුට පුරුෂයෙක් ඉන්න ගෙදරකට ගැහැණියෙකුට ගැහැණියෙක් ඉන්න ගෙදරකට යන්න පුළුවන් යාඥා මහලවලට. නමුත් බිරිඳක් ඉන්න ගෙදරකට පුරුෂයෙකුට යන්නත් බෑ. පුරුෂයෙක් ඉන්න ගෙදරකට දේවසේවකෙන්න බිරිඳකට යන්නත් බෑ. ඉතින් ඒ දේවල් අපි බලාගෙන ඒ විදිහට කෙරුවොත් මේ ප්‍රේමය කියන එක
හරි සුන්දර වෙනවා. මොකද අපි අපේ ආදරේ අපේ ප්‍රේමයේ ස්වාමීන් වහන්සේ දීපු ප්‍රේමයේ වැඩිකමට තමයි අපි මනුස්සයට හෝ ඒ තැනැත්තියට යන්න ආශිර්වාද කරන්න යාඥා කරන්න. නමුත් අපි ගිහිල්ලා එතනදී ඒ අක්තියල මොකක් හරි දෙයකදී ඒ මනුස්සයා වැටුනොත් හෝ ගැහෙනි වැටුනොත් එහෙම ඒ අර ඒ බිරිඳගේ ස්වා ඒ තැනැත්තියගේ ස්වාමි පුරුෂයා આવොත් ලොකු දෙයක් එතන සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා තමයි ස්වාමින් වහන්සේගේ මේ ප්‍රේමයේ හැසිරීම හරි පරිස්සමෙන් කරන්න ඕන. මොකද අද අපිට ප්‍රේමයේ වැඩි වෙලා තියෙනවා. ස්වාමින් වහන්සේ දීපු ප්‍රේමය අපිට අනිශ්චිත ලෙස වැඩි වෙලා තියෙනවා. ඒකයි ස්වාමින් වහන්සේගේ ප්‍රේමයේ සීමාවල් තියාගෙන යන්න කියන්නේ ඒ සීමාවල් තමයි ආඥා. ඒ ස්වාමින් වහන්සේ අපිට දීපු ඒ ස්වාමින් වහන්සේගේ ආඥාව නම් ඒ ආඥාවල් එක්ක තමයි මේ ප්‍රේමය යන්න කියන්නේ. අපේ ස්වාමින් වහන්සේ දීපු ආඥාවල් අපේ තුල තියාගෙන තමයි අපිට ප්‍රේම කරන්න. ඒ කියන්නේ අපිට ස්වාමින් වහන්සේ දීලා තියෙන සීමාවල් ඇතුව කෙනෙකුට ප්‍රේම කරන්න. අපේ සීමාවල් වරද්දාගත්තොත් අපේ සීමාවල් කඩාගෙන ප්‍රේම කරන්න ගියොත් අපේ ජීවිතත් කැඩිලා අපි විනාශ වෙලා අපි නන්නත්තර වෙලා අපි කොහෙන් අතර එක්ක ජීවිතේ විනාශ වෙන්න පුළුවන්, නැත්නම් හිරගේ ලකින්න වෙන්න පුළුවන්. ලොකු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මේ දෙවියන් වහන්සේ දීපු ප්‍රේමේ ආඥාවල් නැතුව ඒ කියන්නේ අර අපිට ස්වාමින් වහන්සේ තුල තියෙන සීමාවල් නැතුව අපි ප්‍රේම කරන්න ගත්තාම තමයි දරුවනේ මේ ප්‍රේමය කියන එක අපි තුලින් තව කෙනෙක් විනාශයකටපත් කරන්නේ. මොකද අපි යන්නේ දේව සේවයකට එළියට බහලා යද්දී අපි ඒ මිනිස්සයව අපි ස්වාමින් වහන්සේ තුලට ගන්න ගිහිල්ලා ඒ මිනිස්සයව යක්ෂය තුලට දාලා අපිත් යක්ෂයට වැටිලා ලොකු දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ස්වාමින් වහන්සේගේ මේ ප්‍රේමයේ හැසිරීම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. මොකද ඒක තමයි උතුම්ම දේ. ඒක ප්‍රඥාවක් ඇතුව පාවිච්චි කරන්න ඕන. ස්වාමින් වහන්සේගේ ප්‍රේමයේ ආඥාවල් තියෙනවා. බයිබලයේ ගත්තාම මේ ආඥාවල් වලට එකින් එකට ආඥාවල් ආරක්ෂා කරගෙන මේ ප්‍රේම කරන්න ගත්තාම තව කෙනෙකුට එතකොට මේ අපිට කරදරයක් ඇති වෙන්නේ නැහැ දේවදරුවනි. එතකොට තමයි මේ ගමන සුන්දර වෙන්නේ. එතකොට තමයි දෙවියන් වහන්සේගේ සුභාරංචි ඉක්මනින් මේ ලෝකයේ නිදහස් වෙන්නේ. අද දෙවියන් වහන්සේගේ සුභාරංචි හිර වෙලා තියෙන්නේ ඔන්න ඔය තැන්වල. ඉතින් දෙවියන් වහන්සේගේ සුභාරංචි හිර වෙන්නේ මේ අපි අනිසි ලෙස මේ අනිසි විදිහට ප්‍රේම කරන්න ගියාම මිනිස්සු හෝ අනා ගන්නවා එතන. ඉතින් ඒක නිසා ඒ ප්‍රේමය පරිස්සමෙන් ප්‍රේම කරන්න ඕනනේ. අපි වාහනයකට නැග්ගත් නේ අපි අනවශ්‍ය ලෙස අපිට අවශ්‍ය නැති කෙනෙක්ව වාහනයකට දාගත්තොත් ඒක එතකොට එතන ලොකු භයානක දෙයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මම අහපු තැන්වලදී දෙවියන් වහන්සේගේ දරුවෙක් තව ගැහැණු කෙනෙකුට පාරේදී අර කලුවර වෙලාවේදී වාහනේ දාගෙන උදව් කරන්න ගිහිල්ලා කොහෙන්ද බස්සන්න ගිහිල්ලා ඒ මිනිස්සයාට හිරේ යන්න වුණා. මොකද ඒ නග්ගගෙන තියෙන්නේ මංකොල්ලකාර ගෑණියෙක්. එතකොට ඒ ගෑණි පොලිසියෙන්ට දාලා මෙන්න මෙහෙමයි මංකොල්ල කෑව බලහත්කාරම් කරන්න ගියා කියලා. එතකොට බලන්න අර උදාහරණයකට මම ගත්තේ මේ මිනිස්සයා ප්‍රේම කරන්න කියලා. මිනිස්සයා දෙවියන් වහන්සේ තුල බලවත් දරුවෙක්. ඒ දරුවට බිරිඳක් ඉන්නවා, ළමයි ඉන්නවා. නමුත් ඒ මිනිස්සයාගේ ප්‍රේමයේ වැඩිකමට ප්‍රේම කරන්න ගිහිල්ලා අර දෙවියන් වහන්සේ දීපු ආඥාවල් ඒ සීමාවල් කඩාගෙන ප්‍රේම කරන්න ගිහිල්ලා අන්තිමට අමාරු වෙන්නා. නමුත් ස්වාමින් වහන්සේ හො බේරගත්තා. ඉතින් ඒක තමයි ස්වාමින් වහන්සේගේ ඒ ප්‍රේමය ආඥාවල් හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. ඒක ස්වාමින් වහන්සේගේ හඬට අහුම්කම් දීලා කරන්න ඕන. අපි ඕනට වැඩිය ප්‍රේම කරන්න ගියොත් අපි ඉල්ලම් කරනවා. ඒක තමයි ප්‍රේමයේ සීමාවල් තියාගන්න කියන්නේ. ඉතින් මේ ප්‍රේමයේ සීමාවල් තමයි අපිට මේ ස්වාමින් වහන්සේ හැම වෙලාවෙම බයිබලයේ හරහා උගන්වන්නේ දවරුවනේ. ඉතින් ඒකයි ස්වාමින් වහන්සේ හැම විටම කියන්නේ උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න කියන්නේ අපේ හොඳටයි. නැත්තම් අර මම කිව්වා වගේ මේ මිනිස්සයා අර ඒ ගෑනු කෙනාට උදව් කරලා ඒ උදව් කෙරුවේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ තියෙන ඉන්නනේ. අන්තිමට මොකද උනේ? ස්වාමින් වහන්සේගේ ප්‍රේමය කරන්න ගිහිල්ලා දන්නේම නැතුව කාර් එකට වාහනයට ගොඩ නග්ගගෙන තියෙන්නේ. බැරින්නම් ගොඩ නග්ගගෙන තියෙන්නේ මේ මංකොල්ලකාර ගෑණියෙක්. ඉතින් බලන්න වෙච්ච දේ. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා උදව් කරනවා කියන්නේ ප්‍රේමයක්. අපේ ප්‍රේමය නිදහස් කරනවා කියන්නේ. ඉතින් අපේ ප්‍රේමය නිදහස් කරන්න නම් ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන ආඥාත් ඇතුව ඒ ආඥා වලට හැසිරීමට අනුව අපි ඒ විදිහට ඇඳුම් ඇඳගෙන අපි මම මේ දේව දරුවන්ට කියන්නේ අපි පාසලට යද්දී නම් ඒ විදිහ ඇඳුම් යනවානේ. ඉතින් අද කිදුණු දරුවෝ උතර ඇඳගෙන යන්න උනා. මොකද අද පල්ලි වලට හොඳට ඇඳගෙන ඉන්න ඕන දිගට නේ.
දරුවෝ දියණිය වුණාම දික්කලිසමක් කරන් ආවත් ඒ ප්‍රශ්නයක් නැහැ. ඇඟ පේන්නේ නැති විදිහට ඇඳ ගන්නවා. ඒක තමයි ස්වාමීන් වහන්සේට අපි දෙන ප්‍රේමයේ හැසිරීම. ප්‍රේමයේ හැසිරෙන්න ඕන. මොකද එතකොට තමයි අපි තුලින් තමයි තව කෙනෙක් ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය අපි තුලින් දකින්නේ. අපි තුලින් ප්‍රේමය දකින්න බෑ. මේ මිනිස්සයා හරියට අඳින්නේ නැත්නම්, මේ මිනිස්සයා හරියට නාගෙන කරගෙන ඉන්නේ නැත්නම්, මේ මිනිස්සයා වැරහැල්ලි මේ ඕනවට පාවට ඉන්නවනම්, බාගට ඇඳුම් ඇඳගෙන ඉන්නවනම්, මේ විදිහට ඉන්නවනම් ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය නෙමෙයි නිදහස් වෙන්නේ, කාමයෙන් නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා දේව දරුවනේ, දරුව හැටියට හිතන්න. මෙන්න ඉදිරියට ස්වාමීන් වහන්සේගේ දරුව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අපි දිහා බලන් ඉන්නවා ගොඩාක් ලෝකයේ සෙනග. ඉතින් ඒක නිසා තමයි අපි හොඳට අඳින්න ඕන, ලස්සනට අඳින්න ඕන, දේව දරුවෝ වුණාම ලස්සනට ඉන්න ඕන, අනික චාම්ම ඉන්න ඕන නේද? දිගට ඇඳගෙන ලස්සනට ඉන්න ඕන. එතකොට කිසි කෙනෙකුට වැරද්දක් කියන්න බෑ, වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ, යක්ෂයාට ඉඩක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය නිදහස් වෙනවා, ස්වාමීන් වහන්සේ ගෞරවයට මහිමයටපත් වෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්න දේව දරුවනේ අර නුඹලා පටන් ගැනීම සිට ඇසු ලෙස ප්‍රේමය හැසිරෙන්න ඕනේ. ඉතින් ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය හැසිරෙන්න යන්නේ එහෙමයි. අපි ප්‍රේමෙන් හැසිරෙමු. අලුත් දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට, දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ප්‍රේමය හැසිරෙද්දී අපිට මතක තියාගන්න අපේ ඇඳුම් දිග වෙන්න ඕන. ඒක විශේෂිතම දෙයක්. මොකද අපි අඳින ඇඳුම්, මොකද එව්වා බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට මේ මිනිස්සුયો කියනවා මේක අන්න මෙයා මෙන්න මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියද්දි එතකොට ඒකේ අගෞරවය යන්නේ දෙවියන් වහන්සේට කියන එක මතක තියාගන්න. මොකද ඔක අපිට පේන්නේ ලස්සන විලාසිතාවක් වුණාට යක්ෂයා තුලින් කතා කරපුවාම මේකේ දෙවියන් වහන්සේට අගෞරව, මේ දෙවියන් වහන්සේගේ දරුවනේ මේ දේ කරන්නේ. ඉතින් අපි ප්‍රේමයේ හැසිරෙන්නවා ස්වාමීන් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ඒ විදිහට හැසිරෙනොත් අපිට මේ ගමන මේ ප්‍රේමේ නම් උන්වහන්සේගේ හැසිරීමත්, ආඥා ලෙස හැසිරීම නේ, ප්‍රේමයේ හැසිරීම, මේ දේවල් හරියාකාරව දේව ජනතාවට කරගෙන යන්න පුළුවන් වෙනවා. අපි ප්‍රේමයේ ආඥාවල්, ඒ කියන්නේ අපේ ප්‍රේම කරද්දී අපේ සීමාවල් තියාගෙන, ඒ කියන්නේ දෙවියන් වහන්සේ දීලා තියෙන සීමාවල්, වෙන කාගේවත් සීමාවල් අපිට ඇති වැඩක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ තුලින්, සුද්ධාමයන් වහන්සේ තුලින් අපිට දීපු ඒ සීමාවල් උල්ලංඝනය නොකර, ඒ සීමාවල් අපේ ජීවිතයට දාගෙන අපි ප්‍රේමේ කරමු අන් අයට. එතකොට තමයි ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය නිදහස් වෙලා ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය ඉක්මනින් යන්නේ. නැත්නම් ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය හිර වෙලා තියෙන්නේ ඔන්න ඔය තැන්වල. මොකද සුභාරංචිය හිර වෙන ඔය වගේ තැන්වල. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයට අනුව අපි ජීවත් වෙනු. මොකද 2 යොහන් 6 කියන ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන් ගැම්මේ සිට ඇසු ලෙස ප්‍රේමයේ හැසිරීම. දේව දරුවනේ උන්වහන්සේගේ ප්‍රේමයේ අපි අවංකව හැසිරෙමු. උන්වහන්සේගේ ප්‍රේමයේ සීමාවල් ඇතුව හැසිරෙමු. උන්වහන්සේගේ ප්‍රේමය අපි රැකගෙන තව කෙනෙකුට ප්‍රේමය නිදහස් කරමු. යුතුය ලෙස අපි අඳිමු. ස්වාමීන් වහන්සේට ගෞරවය මහිමය පිණිස අපි හැසිරෙමු නේ. උන්වහන්සේගේ නම විකෘති වෙන නොවින විදියට අපි සේවය කරමු. දෙවියන් වහන්සේගේ දරුවෝ සේවය කරද්දිත් එහෙම කරමු. ඕනට වැඩි සේවය නොකරමු. අපිට දීලා තියෙන සීමාවල් වලට අනුව දෙවියන් වහන්සේගේ සේවය කරමු. අපිට දීලා තියෙන සීමාවල් වලට අනුව දෙවියන් වහන්සේගේ ප්‍රේමය අන් ජාතීන්ට බෙදමු නේ. අපිට දීලා තියෙන ස්වාමීන් වහන්සේගේ ආඥා ලෙස ප්‍රේමය රැගෙන අපි තව කෙනෙකුට දීලා ඒ මනුස්සයට ගැලවීම ප්‍රකාශ කරමු, සුභාරංචිය ප්‍රකාශ කරමු. ඒකයි වෙන්න ඕනේ දේවදරුවනේ. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය අපි ආරක්ෂා කරගෙන මේ ගමන යමු. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ආරක්ෂා කරගෙන, උන්වහන්සේගේ නමත් අපි ආරක්ෂා කරගෙන, උන්වහන්සේට ගෞරවය මහිමයට පත් වෙන විදිහට අපි සියල්ල කරමු. ඒක තමයි ඇත්තටම හොඳ දේ. ඒක නිසා අපි ප්‍රේම කරනවා කියලා අපි ප්‍රේම කරනවා, අපි ඔයාලට එන ආදරේ කියලා අරක්කු දාගෙන පාටි දාගෙන ඉන්න එක නෙමෙයි. අපි ස්වාමීන් වහන්සේ තුල ප්‍රේම කරනවා කියන්නේ පාටි දාන එකටවත් අරක්කු බොන එකටවත් නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය කියන්නේ දිරිඳු අයට සුභාරංචිය දේශනා කිරීමත්, දිරිඳු අයට ආදරය කිරීමත්, දිරිඳු අයට කැම වේලක් දීමත්, ඒ මිනිස්සේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය මිනිස්සේ තුලට ගැලවීමක් වෙන පිණිස සුභාරංචිය දේශනා කිරීමත් තමයි උන්වහන්සේගේ සුභාරංචියේ ප්‍රේමය කියන්නේ. ඉතින් මේ ප්‍රේමය කාරණ කොටගෙන ජීවත් වෙන්න නම් උන්වහන්සේගේ ආඥා අපි ස්ථිරවම රැකගෙන ඉදිරියට යමු දේවදරුවනේ. ඉතින් ඒකයි වෙන්න ඕනේ. මම මේ වචනය ස්වාමීන් වහන්සේ මට කියන්න කියපු දෙයක් කිව්වේ. ඉතින් අපි මේ ප්‍රේමය භුක්ති විඳින්න අපි
අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ භුක්ති විඳින්න ඕන. අපේ ස්වාමින් වහන්සේගේ ආඥා අපි ස්ථීරව රැකගෙන අපි මේ ගමන යමු. ඉතින් දේවදරුවනේ 2 යොහන් 6 ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීම, ආඥාව නම් නුඹලා පටන් ගැනීමේ සිට ඇසුරු ලෙස ප්‍රේමයේ හැසිරීමය. ඉතින් දේවදරුවනේ මේ වචනය ඔයාලට දෙවියන් වහන්සේගේ ආදර්ශමත් වචනයක් වෙන්න ඕන. ඔයාලා හැමෝටම ස්වාමින් වහන්සේගේ මේ ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා දැනෙන්නේ නැති. මේ ප්‍රේමය තමයි අපේ ප්‍රේමය කන්නකොට තමයි හැසිරෙන්න ඕන. ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා නම් උන්වහන්සේගේ සීමාවල්. ඒ දෙවියන් වහන්සේගේ සීමාවල් තුල ඉඳගෙන අපි අන්නයට ප්‍රේම කරලා ස්වාමින් වහන්සේගේ සුභාරංචිය නිදහස් කරලා ඒ මිනිස්සුත් ගලවගෙන අපිත් පරිස්සම් වෙලා මේ ලෝකයේ ස්වර්ග රාජ්‍යයක් බවට පත් කරලා ඊම දක්වා දෙවියන් වහන්සේගේ දරුවොත් අන්‍ය දායතික දරුවොත් රැකගෙන මේ ගමන යමු. මේ සියලු වචනේ නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසාවත් ගෞරවයක් මහිමයක් සදාටමත් වේවා. ඔයාලා හැමෝටම ජේසුස් දෙවියන් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඔයාලා හැමෝටම ජේසුස්ගේ පිහිටයි.